හරි පුතේ. එහෙනම් අපි පටන් ගමු සම්භාවිතාවත්. එතකොට පොඩි පන්ති වල ඉඳන් සම්භාවිතාව අපි කතා කරලා තියෙනවා පුතේ. ඊට අමතරව ගොඩාක් දේවල් මේ පාඩමේ කතා කරන්න තියෙනවා. අපිට දවස් 3ක්වත් ඕන වෙයි මේ වැඩේ කරගෙන යන්න. ඉතින් මුලින්ම අපි බලමු සම්භාවිතාවෙත් මොකද්ද මම මුල ඉඳන්ම කරනවා. හොඳේ පොඩි පන්ති වල තියෙන තැන ඉඳන්ම කරනවා. ආයෙ එතකොට සම්භාවිතාව මුකුත් ඉතුරු වෙන්නේ නැහැ. 11 ටික විතරනේ ඉතුරු වෙන්නේ. අපි ලියනවා පුතේ මොකද්ද කියලා අහඹු පරීක්ෂණයක් කියලා. අහඹු පරීක්ෂණ එහෙම නැත්නම් මේකට අපි කියනවා පුතේ සසම්භාවී පරීක්ෂණ. හරි. එතකොට පුතේ මෙහෙම එකක් තියෙනවා. අපි යම්කිසි පරීක්ෂණයක් කරනකොට මේ මම මේ කියන ලක්ෂණ තියෙනවා නම් ඒ කියන්නේ ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල ටික කලින්ම දන්නවා පුතේ. හැබැයි පරීක්ෂණය කරන අවස්ථාවේ ලැබෙන ප්‍රතිඵලය අපිට නිශ්චිතවම කියන්න බෑ. අපි ගත්තොත් මෙහෙම එකක් ගමු රුපියල් 2 කාසියක් උඩ දාලා වැටෙන පැත්ත බලනවා පුතේ. එතකොට බලන්න මම මේ කියන ලක්ෂණ ටික ඕකේ තියෙනවද කියලා. ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල ටික අපි කලින්ම දන්නවා. එක්ක සිරස ලැබෙන්න ඕනි. එහෙම නැත්නම් අගය ලැබෙන්න ඕනි. ඒ වුණාට පරීක්ෂණය කරන අවස්ථාවේ ලැබෙන ප්‍රතිඵලය පුතේ අපි කලින්ම දන්නේ නැහැ. කලින් දැනගන්න විදිහක් නැහැනේ සිරස දාගේද ලැබෙන්නේ කියලා. ඒ වගේම පරීක්ෂණය ඕනෑම වාර ගණනක් කරගෙන යන්න පුළුවන් පුතේ. ඕනම වාර ගණනක් කරගෙන යන්න පුළුවන් නේ. අපි කැමති වාර 50ක්ද 100ක්ද ඕන වාර ගණනක් කරන් ගියයි. ඒ කොච්චර කළත් නිශ්චිත රටාවක් ලැබෙන්නේ නැහැ. නිශ්චිත රටාවක් කියන්නේ අපි ගත්තොත් සිරසවල් 3යි අගේවල් 2යි ආයි සිරසවල් 3යි අගේවල් 2යි ඔහොම ලැබෙන්නේ නැහැ නේ පුතේ. ඔහොම ලැබෙනවා නම් කිසි කරදරයක් නැහැ. මොකද ආයි පරීක්ෂණය කරන්න ඕනේ නැහැ. රටාව බැලුවා ඒක ටික ලියාගෙන ගියා. එහෙම කරන්න බෑනේ පුතේ. බලන්න මම ලක්ෂණ 4ක් කිව්වා. ලැබිය හැකි ප්‍රතිඵල කලින්ම දන්නවා. ඒ වෙලාවේ ලැබෙන ප්‍රතිඵලය නිශ්චිතව කියන්න බෑ. පරීක්ෂණය ඕනෑම වතාවක් කරගෙන යන්න පුළුවන්. ඒ කොච්චර කරගෙන ගියත් නිශ්චිත රටාවක් ලැබෙන්නේ නැහැ. ඔන්න ඔය කියන ලක්ෂණ 4 තියෙන පරීක්ෂණයකට අපි කියනවා පුතේ අහඹු පරීක්ෂණයක්. එහෙම නැත්නම් සසම්භාවී පරීක්ෂණයක් කියලා. අපි ලියමු මෙහෙම. මාතෘකාව යටතේ පුතේ මාතෘකාව ලියා ගන්න අහඹු පරීක්ෂණ නැත්නම් සසම්භාවී පරීක්ෂණ කියලා. මේ කියන්නේ පහත ලක්ෂණ වලින් සමන්විත පරීක්ෂණයක් පහත ලක්ෂණ වලින් සමන්විත පරීක්ෂණයක් අහඹු පරීක්ෂණයක් හෙවත් අහඹු පරීක්ෂණයක් හෙවත් සසම්භාවී පරීක්ෂණයක් නම් වේ. අහඹු පරීක්ෂණයක් හෙවත් සසම්භාවී පරීක්ෂණයක් නම් වේ. එක දෙක තුන දාලා ලියමු. පළවෙනි එක ලැබිය හැකි ප්‍රතිඵල කලින් දැන සිටීම. ලැබිය හැකි ප්‍රතිඵල කලින් දැන සිටීම. දෙවෙනි එක පරීක්ෂණය සිදුවන අවස්ථාවේ ලැබෙන ප්‍රතිඵලය පරීක්ෂණය සිදුවන අවස්ථාවේ ලැබෙන ප්‍රතිඵලය නිශ්චිතවම කිව නොහැකි වීම.
පළවෙනි ප්‍රතිඵලය නිශ්චිතවම කිව නොහැකි වීම. තුන්වෙනි එක පරීක්ෂණය ඕනෑම වතාවක් කළ හැකි වීම. පරීක්ෂණය ඕනෑම වතාවක් කළ හැකි වීම. අවසානයේදී ප්‍රතිඵලවල නිශ්චිත රටාවක් නොවීම. ප්‍රතිඵලවල නිශ්චිත රටාවක් නොවීම. එක උදාහරණයක් දෙන්න. කියන්න උදාහරණ රුපියල් 2 කාසියක් උඩ දමා රුපියල් 2 කාසියක් උඩ දමා වැටෙන පැත්ත නිරීක්ෂණය. රුපියල් 2 කාසියක් උඩ දමා වැටෙන පැත්ත නිරීක්ෂණය. එතකොට පුතේ ඊළඟ අනුමාත්‍රිකාව ලියා ගන්න. අපි දන්න දේවල් ඉඳලා මේක ඉක්මනට කරන්නේ. නියැදි අවකාශය. අපි කැපිටල් S වලින් හඳුන්වනවා sample space කියලා කියන්නේ. නියැදි අවකාශය. එතකොට නියැදි අවකාශය කියලා කියන්නේ පුතේ යම් කිසි සසම්භාවී පරීක්ෂණයක එහෙම නැත්නම් මේ කියන අහඹු පරීක්ෂණයක ලැබෙන්න පුළුවන් සියලුම ප්‍රතිඵල ඇතුළත් කුලකය. සියලුම ප්‍රතිඵල. දැන් අපි ගත්තොත් කාසියක් උඩ දාලා වැටෙන පැත්ත බලනවා කියලා. එතකොට ඒකේ ලැබෙන්න පුළුවන් සිරසා යගය. එක්ක සිරසාගය කියලා ලියන්න පුළුවන්. නැත්නම් HTL කියන්නේ HT කියලා දාන්න පුළුවන්. අපි ගමු 1 සිට 6 දක්වා අංක යදපු ධාතු ගැටයක් උඩ දාලා වැටෙන පැත්ත බලනවා කියන එක. එහෙම වුණොත් මේක ලැබෙන්න පුළුවන් දේවල් 1 2 3 4 5 ඔයිට වඩා දෙයක් ලැබෙන්න බෑ නේද? ලැබිය හැකි සියලුම ප්‍රතිඵල ඇතුළත් කුලකය තමයි නියැදි අවකාශය කියලා කියන්නේ. කැපිටල් S වලින් හඳුන්වනවා sample space කියලා කියන්නේ. ලියමු මෙහෙම නියැදි අවකාශය යටතේ සසම්භාවී පරීක්ෂණයක ලැබිය හැකි සියලු ප්‍රතිඵල ඇතුළත් කුලකයයි. ලැබිය හැකි සියලු ප්‍රතිඵල ඇතුළත් කුලකයයි. පොඩි උදාහරණයක් දෙන්න. එක උදාහරණයක් දෙන්නකෝ. මෙහෙම උදාහරණ 1 සිට 6 දක්වා අංක යෙදූ 1 සිට 6 දක්වා අංක යෙදූ
ධාතු කැටයක් උඩ දමා වැටෙන පැත්ත නිරීක්ෂණය. ධාතු කැටයක් උඩ දමා වැටෙන පැත්ත නිරීක්ෂණය කියලා මේ නියති අවකාශය ලියා ගමු. නියති අවකාශය ලියලා අනුමාත්‍රිකාවල් ලියා ගන්න සිද්ධි. ඔකේ සිද්ධියක් කියලා කියන්නේ නියති අවකාශයෙන් ලියා ගන්න පුළුවන් තව ඕනෑම උපකුලකයක්. හරිද? නියති අවකාශයේ තියෙන ඕනෑම උපකුලකයකට අපි කියනවා සිද්ධියක් කියලා. අපි ගත්තොත් මෙහෙම එකක්. සමානයි 1 2 3 4. අපි මේ නියති අවකාශය සලකමු. මේ නියති අවකාශයෙන් ලියන්න පුළුවන් සිද්ධි. ලිවිය හැකි සිද්ධි කිහිපයක්. ඔබට සිද්ධි කිහිපයක් කියන්නේ මේකේ උපකුලක ඕන තරම් ලියන්න පුළුවන්. මම ලියනවා 1. උපකුලක ලියලා තියෙන්නේ අපි 3. උන අවයව 2 3ක් අරගෙන ලියන්න පුළුවන්. 1යි 3යි. ඊළඟට මම ලියනවා 2යි 3යි 4යි. ඔය වගේ ඕන තරම් ලියන්න පුළුවන් අපිට. එතන මෙහෙම ලියන ඒවාට අපි කියනවා සිද්ධියක් කියලා. එතකොට මේ සිද්ධි මේවැය තියෙන අවයව ගාන. එහෙම නැත්නම් ප්‍රතිඵල ගාන මත වර්ග දෙකකට වෙන් කරනවා. එකක් තමයි පුතේ සරල සිද්ධි. අනිත් එක තමයි සංයුක්ත සිද්ධි. සරල සිද්ධියක් කියලා කියන්නේ ඒකේ අවයව එකයි තියෙන්නේ ඇත්තටම. ඉන්න අපි කියන තව දුරටත් කුඩා සිද්ධි වලට ඒ කියන්නේ වෙන් කරන්න බෑ. වෙන සිද්ධි වලට වෙන් කරන්න බෑ. අවයව එකකට වැඩියෙන් තියෙන මේ වගේ ඒවාට අපි කියනවා පුතේ සංයුක්ත සිද්ධි කියලා. ඒවා තව දුරට කුඩා සිද්ධි වලට වෙන් කරන්න පුළුවන්. ඒ පුතේ මේකේ තව උපකුලක ලියන්න පුළුවන්. මේකේ 1 3 ඊළඟට දැන් මේකේ ලියනවා නම් 2 3 4. ඔය වගේ තව උපකුලක ලියාගෙන යන්න පුළුවන් මේක. ඒකට එහෙම ලියන්න පුළුවන් නම් අපි ඒවට කියනවා සංයුක්ත සිද්ධියක් කියලා. හරිද? හරි ලේසියෙන් මතක තියාගන්න. සරල සිද්ධියක් කියන්නේ අවයව එකයි තියෙන දේ. සංයුක්ත සිද්ධියක් කියන්නේ අවයව එකකට වැඩියෙන් තියෙන. හරි? මේව නියම සිද්ධිය යටතේ නියති අවකාශයකින් ලිවිය හැකි ඕනෑම උපකුලකයක් නියති අවකාශයකින් ලිවිය හැකි ඕනෑම උපකුලකයක් සිද්ධියක් නම් වේ. ඕනෑම උපකුලකයක් සිද්ධියක් නම් වේ. උදාහරණ කියලා මේ බෝඩ් එකේ තියෙන එක අපි ලියා ගමු. කෙනෙකුගේ හිතේ අපි මේ පොඩි දේවල් ටික ගන්න කරන්නේ කියලා. ඒකේ මේ ටික ඔක්කොම ඕන වෙනවා. ඉස්සරහට යන්න ඔයාලගේ පොතේ මේ ටික ඔක්කොම තියෙනවා ආයි මතක් කිරීම.
හරිද? ඕක ලියලා අපිට යටින් අපි කියමු මෙහෙම එකක්. මේවැය තියෙන මේ සිද්ධිය වල තියෙන ප්‍රතිඵල. එහෙම නැත්නම් අවයව. දැන් කුලකවලනේ අපි අවයව කියන්නේ. මේක කියන්නේ ප්‍රතිඵල. ප්‍රතිඵල ප්‍රමාණය අනුව මේක සරල සිද්ධි, සංයුක්ත සිද්ධි කියලා කොටස් දෙකකට වෙන් කරනවා. එහෙම ලියමු. හරිද? සිද්ධිවල ඇති ප්‍රතිඵල ගණන මත යටින් ඡේදය. සිද්ධිවල ඇති ප්‍රතිඵල ගණන මත ප්‍රතිඵල ගණන මත ඒවා සරල සිද්ධි හා ඒවා සරල සිද්ධි හා සංයුක්ත සරල සිද්ධි හා සංයුක්ත සිද්ධි ලෙස වර්ග කළ හැක. වර්ග කළ හැක. එහෙම ලියලා අපිට අනුමාත්‍රිකාව ලියන්න සරල සිද්ධි. සරල සිද්ධි ලියන්න දෙය යටතේ එක් ප්‍රතිඵලයක් පමණක් අඩංගු සිද්ධි එක් ප්‍රතිඵලයක් පමණක් අඩංගු සිද්ධි සරල සිද්ධි නම් වේ. එක් ප්‍රතිඵලයක් පමණක් අඩංගු සිද්ධි සරල සිද්ධි නම් වේ. උදාහරණයක් දෙන්න. මම ගන්නවා මේ ලේසි උදාහරණයක් ගන්න. මේ කියන නියදි අවකාශයෙන් ලිවිය හැකි සරල සිද්ධි සියල්ල පහත දැක්වේ. සරල සිද්ධි ඔක්කොම ටික ලියන්න යන්නේ. සරල සිද්ධි කියන්නේ අවයව එකක් තියෙන ඒවා මේක එක එක ලියා ගන්න. 1 ඊළඟට 2 ඊළඟට 3 ඊළඟට 4 ඔච්චරයි. ඔය වඩා ලියන්න බෑ සරල. හරියට
වැඩේ ඉවර කරලා ලියා ගන්න පුතේ සංයුක්ත සිද්ධි කියලා. එතකොට සංයුක්ත සිද්ධියක් කියලා කියන්නේ පුතේ ඔයාලා පුතේ කියනවා සරල නොවන ඕනෑම සිද්ධියක් සංයුක්ත සිද්ධියක් කියලා. ඒ කියන්නේ පුතේ අවයව එහෙම නැත්නම් ප්‍රතිඵල එකකට වැඩියෙන් අඩංගු වෙලා තියෙන උපකුලක වලට අපි කියනවා සංයුක්ත සිද්ධි කියලා. මේ වෙලෙ පුතේ අවයව එකකට වැඩියෙන් අඩංගු ප්‍රතිඵල අවයව එකකට වැඩියෙන් අඩංගු ප්‍රතිඵල සංයුක්ත සිද්ධි නම් වේ. සංයුක්ත සිද්ධි නම් වේ. එතකොට පුතේ ඉස්සෙල්ලා උදාහරණයෙන් අපි සංයුක්ත සිද්ධි කියන්න ගියොත් මම මේක හැදුවා දිවියගේ සංයුක්ත සිද්ධි කීපයක් පහත දැක්කේ කියන්නේ. මේ වගේ අවයව එකකට වැඩියෙන් තියෙන ඒවා ලියාගෙන යන්න පුළුවන්. කීපයක් ලියමු. කොහොම ලියන්න දෙයක් නැහැ. ඔය වගේ ඒවා ලියන්න පුළුවන්. අවයව එකකට වැඩි. මේවට අපි සංයුක්ත සිද්ධි කියලා කියනවා. පළවෙනි අභ්‍යාසය අපිට තියෙනවා ඔය කියන ඒවා කතා කරන්න. අනුමානිකාව ලියා ගන්න ඊළඟට මුල හරිය චුට්ටක් ලියන්න තියෙනවා. සමසේ බහුව ප්‍රතිඵල සමසේ බහුව ප්‍රතිඵල සමසේ බහුව ප්‍රතිඵලයක් කියන්නේ දැන් අපි මේ කතා කරන නියදී අවකාශයේ තියෙන සිදුවීම් තියෙනවා. මේ කියන සිදුවීම නැත්නම් ප්‍රතිඵල වල ලැබෙන්න තියෙන හැකියාව සමාන නම් අපි ඒකට කියනවා විය හැකියාව සමානයි කියලා. සමාන වෙනවා නම් අපි මේ සිද්ධි වලට කියනවා සමසේ බහුව සිද්ධි. එතකොට එතනින් ලැබෙන ප්‍රතිඵල එහෙම නැත්නම් උපකුලක වලට අපි කියනවා සමසේ බහුව ප්‍රතිඵල. උදාහරණයක් කිව්වොත් උන් කිව්වට එකපාරට තේරෙන්නේ නැති වෙයි. අපි ගත්තොත් මෙහෙම. දැන් හිතන්නකෝ දැන් මේක මේ ඝනකාභාකාර එකක් නේ. මම මේ වගේ එකක නම්බර ටික ලියලා මම මෙතන උඩ 1 දානවා. ඊළඟට 2 3 4 5 6. උඩ 1 යට 6. දැන් පුතේ මේක උඩ දාලා වැටෙන පැත්ත බලන්න කියලා කිව්වොත්. දැන් මම කියනවා වැටෙන පැත්ත ඉල්ලන්න කියලා. ඔයාලට මේකෙන් ඉල්ලන්න පුළුවන්කම තියෙනවා ලේසියෙන්ම 1 හරි 6 හරි නේ. මොකද 1යි 6යි පුතේ ලැබෙන්න තියෙන හැකියාව සමානයි. දැන් මේවා මේ පැත්තට වැටෙන්න තියෙන හැකියාව ඉතාලම අඩුයි. වැටෙන්න පුළුවන්. ඉතාලම අඩුයි. ඒකට අපිට මේක ලේසියෙන් ඉල්ලන්න පුළුවන් 1 හරි 6 හරි ඉල්ලුවා නම් ගොඩාක් දුරට අපි හරියනවා. හරිද? ඒ කියන්නේ ඒකේ හේතුව පුතේ මේක 1යි 6යි කියන
ඉලක්කම් දෙක ලැබෙන්න තියෙන හැකියාව වැඩි. මේ දෙපැත්තේ ලියලා තියෙන ඉලක්කම් දෙක ලැබෙන්න තියෙන හැකියාව ඉතාම අඩුයි. මේ දෙන්න තරමක් අඩු. එහෙමනේ. එතකොට අපි මේ වගේ පරීක්ෂණයකට කියන්නේ නැහැ සමසේ භව්‍ය ප්‍රතිඵල තියෙන පරීක්ෂණයක් කියලා. මේ දෙන්න ලැබෙන්න තියෙන හැකියාව වැඩි. මේවේ අඩුයි. මේවේ තවත් වෙනස්. එක එක ඒවා ලැබෙන්න තියෙන හැකියාව වෙනස් නේ පුතේ. දැන් මෙහෙම ප්‍රශ්නයක් එන්නේ ධාතු කැටයක් වගේ උඩ දාලා වැටෙන පැත්ත බැලුවොත් පැති ටික ඔක්කොම සමානයිනේ. එතකොට 1 2 3 4 5 6 කියන ප්‍රතිඵල ගැන බැලුවොත් හැම එකක්ම ලැබෙන්න තියෙන හැකියාව සමානයි පුතේ. ඒ වෙනස් වෙලා නැහැනේ. එතකොට අපි ඒවට කියනවා පුතේ සමසේ භව්‍ය ප්‍රතිඵල තියෙන පරීක්ෂණයක් කියලා. අපිට ඒක ඉල්ලන්න බෑ හරියට 1ද 2ද 3ද කියලා. ඔය කියන ඒවායින් හැම එකක්ම ලැබෙන්න පුළුවන්කම තියෙනවා. මේ ඉස්සෙල්ලා මම කිව්ව පරීක්ෂණය වගේ ඉල්ලන්න බෑ. ඒ කියන්නේ මේවා ලැබෙන්න තියෙන ප්‍රතිඵල ලැබෙන්න තියෙන හැකියාව එක එක විවිධයි පුතේ. අර බෑ එහෙම නෑ. සමානයි. අන්න ඒ වගේ පරීක්ෂණ වලට අපි කියනවා පුතේ සමසේ භව්‍ය ප්‍රතිඵල තියෙන පරීක්ෂණයක් කියලා. කොහොමද අපි මෙතනින් එහාට කතා කරන්නේ සමසේ භව්‍ය ප්‍රතිඵල තියෙන පරීක්ෂණ විතරයි. එතනින් එහාට ඒවා කතා කරන්නේ නැහැ. මොකද ඒවා අපිට හදන්න බෑ. ඒවා කරන්න පරීක්ෂණයක් කරලා ඕනේ සම්භාවිතාව හොයන්නේ. වෙනස් නම් පුතේ අපිට හොයාගන්න බෑනේ නේ. එතකොට අපි ඒවට පොඩි පන්තියේ වලට මතක ඇති තිබ්බා 8 පන්තියේදී පරීක්ෂණාත්මක සම්භාවිතාව කියලා. මේවා පුතේ පරීක්ෂණාත්මක නෙවෙයි. මේ සෛද්ධාන්තික සම්භාවිතාව. අපි මේ පරීක්ෂණයක් කරලා සම්භාවිතාව හොයන්නේ නැහැ නේ. මේක නම් කියනේවා බලලා සම්භාවිතාව ලියනවානේ. අන්න ඒ වගේ දේවල් ගැන තමයි මෙතනින් එහාට අපි දිගටම කතා කරන්නේ. අපි මෙහෙම ලියමු. පොඩියට ලියමුකෝ බලන්න. ලියමු යම් සසම්භාවී පරීක්ෂණයකදී යම් සසම්භාවී පරීක්ෂණයකදී සෑම ප්‍රතිඵලයක්ම ලැබීමට සමාන හැකියාවක් ඇතනම් එම පරීක්ෂණය සමසේ භව්‍ය ප්‍රතිඵල සහිත පරීක්ෂණයක්. සමසේ භව්‍ය ප්‍රතිඵල සහිත පරීක්ෂණයක් නම් වේ. සමසේ භව්‍ය ප්‍රතිඵල සහිත පරීක්ෂණයක් නම් වේ. ඊට ලියමු මෙහෙම අලුත් ඡේදක ලියන්න. මෙවැනි පරීක්ෂණයක යම් සිද්ධියක සම්භාවිතාව පහත පරිදි අර්ථ දැක්වේ. එතකොට ඔයාලට මතක ඇති අපි මේක ලිව්වා කලින් පන්තිවලදී යම් කිසි සිද්ධියක සම්භාවිතාව වෙන්නේ පුතේ අදාළ සිද්ධියේ අවයව ගාන බෙදනවා
මුළු අවයව ගාන. මුළු අවයව ගාන කියන්නේ නියදි අවකාශයේ අවයව ගාන. හරිද? මේ පොතේ විදිහටම ලියන්නම් මේක. ඔය කියන සිද්ධියේ අවයව ගණන හරි ලේසි වැඩක් මේක. මුළු අවයව ගාන කියන එක මම ලියන්නම්. නියදි අවකාශයේ අවයව ගණන. නියදි අවකාශයේ අවයව ගාන. ඒක තමයි ඉතින් මුළු අවයව ගාන කියලා කියන්නේ. ලියා ගන්න පුතේ ඒක ලියලා පොතු කරලා තියෙනවා. මේක මම මේ ගාම කියන්න අපිට. දැන් මේක මම සංකේත වලින් ලියන්න හැටි. මම ගන්නවා නියදි අවකාශයේ දාන්නේ අපි S නේ. ඉන්න S කියන නියදි අවකාශයේ තියෙන A කියලා සිද්ධියක්. ඕනෑම සිද්ධියක් අපි සැලකුවොත් A කියන සිද්ධිය සිදුවීමේ සම්භාවිතාව. මේ සිද්ධි සම්භාවිතාවේ අපි ලකුණු කරනවා අපිට PA කියලා. මොකද P කියලා කියන්නේ probability. සම්භාවිතාවයට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ probability කියලා. ඒ නිසා PA කියලා දාන්න. හරි. ඒ සිද්ධිය සිදුවීමේ සම්භාවිතාව. ඒක සමාන වෙන්න ඕනේ අදාළ සිද්ධිය අවයව ගානට. කුලකවලදී වලට මතක ඇති අවයව ගාන ලිවි n අකුර දාන්න. n සිද්ධියේ අවයව ගාන අපි ලියනවා NA. ඒ වල අවයව ගාන. බෙදීම n නියදි අවකාශයේ අවයව ගාන විදිහට. නියදි අවකාශයට අපි S නේ දාන්නේ. එහෙනම් මේක ලියනවා NS. ඔන්නෝම මේ සූත්‍රයේම අපිට සංකේත පාවිච්චි කරලා ලියන්න පුළුවන්. ඉතින් මේකේ වැදගත්කම තියෙන්නේ මේ සංකේත දාලා දීලා ගණන් හදන එක නෙමෙයි. මේ කියන සංකේත දුන්නොත් අපි දැනගන්න ඕනේ ඒවෙන් කියවෙන්නේ මොනවද කියලා. නැත්තම් ගණන් හදන්න බෑනේ. උදේ ඔයාලට ඔය කියන දැන් මේ අපි නිවාඩු කාලේ කරන සමහර දේවල් වල විස්තර තියෙන ටියුට් එකක්. මේක නම් පිටකාර වෙනස් මගේ අතේ තියෙන එකේ. මේක හරියි. ටියුට් එකක් මම ඔයාලට දීලා තියෙනවා. මේක ගත්තේ නැත්තම් දහම්මාවත පන්ති අය එහෙන් ගන්න, කඩුවෙල පන්ති අයත් ගන්න. හරි? එතකොට මේකේ 26 වෙනි පාඩම අපිට මීට කලින් කරපු පාඩම අපිට ඒකේ අභ්‍යාස ටිකක් තමයි තියෙන්නේ. ඒ අභ්‍යාස ටික ඔයාලා ගෙදරදී හදන්න ඕන. හරිද? මම ඔයාලට දවසක් දෙනවා ඒ අභ්‍යාස ටිකේ හරි වැරදි බලන්න. එක දවසක් දෙනවා මම වීඩියෝ එකක් දානවා එදාට බලන්න ඕනේ. ඊට පස්සේ අයින් කරනවා ඒක. නැත්තම් ඔයාලා හදන්නේ නැහැ මේක. ඒක. ඊට පස්සේ අපි 27 වෙනි පාඩම මම එකපාරට ගන්න ගියේ නැත්තේ මේකේ මේ රූප ටික මම කලින් ඇදලා තියාගන්න මේ වගේ දෙයක් කියන්න හැදුවේ. එතකොට මේකෙම හදන්න හරි මොකක් හරි කරගන්න පුළුවන්. ටියුට් එක හැමෝටම තාම නැති හින්දා නිකන් හිටියේ. ඊළඟට ওই ටික ලියාගෙන ඉවරලා ඔයාලා ගන්න ඕනේ පුතේ. මේ ටියුට් එක තියන අය ඒකේ පළවෙනි අභ්‍යාසය තියෙන ගණන් 5 හදන්න ගන්නවා. ටියුට් එක නැති අය දැනට ගන්න 31 අභ්‍යාසය තියෙන මුල ගණන් 5 අපි හදමු. මේ මුල හරියට නම් පොතේ තියෙන ගණන් ටිකම දැම්ම එතනින් එහාට පුතේ ගණන් වෙනස්. හරිද? එතනින් එහාට වෙනස්. ඊළඟ දවසේ කරනකොට ටියුට් එක අතේ තියෙන්න ඕනේ පුතේ. නැත්තම් හදා ගන්න බැරි වෙනවනේ පුතේ. මම මේක හදන්න ඒක හදන්න කිව්වම තියෙන්නේ බෑ. හරි. මුල අභ්‍යාස දෙකේ ගැටලුවක් නැහැ. අපි ගමු ටියුට් එක තියන අය ගන්න ලේසි එතනින්ම පළවෙනි අභ්‍යාස ගණන් 5 හදන්න. එහෙම නැත්තම් 31 අභ්‍යාසෙට ඒකේ ගණන් 6ක් ඇති 6ම හදන්නේ නැහැ පුතේ. මුල ගණන් 5 හදන්න යන්නේ අපි. මේක ලියාගෙන පටන් ගමු බලන්න.
හරි. එහෙමනම් පුතේ ඔයාලා ඔහොම කරගෙන යන අතරේදී මමත් මේක හිමීට පටන් ගන්නම්. එතකොට ලේසි මේ ගොඩාක් අමාරු ගන්න නැති හින්දා මම දිගට අරගෙන යමු අපි. හරි. බලමු පළවෙනි ගාන. නියදී අවකාශ ලියන්න. එහෙනම් අපි S දාලා ලියමු. අපිට කියන පුතේ 1 සිට 10 තෙක් අංක ලියන ලද කාඩ්පත් කට්ටලයකින් අහඹු ලෙස කාඩ්පතක් ගෙන අංකය සටහන් කර ගැනීම. 1 ඉඳන් 10 නේ පුතේ. එහෙනම් 1 ඉඳන් 10 වෙනකන් ඉලක්කම් ටික ලියන්න. 1 2 3 4 5 6 7 8 9 10. ඔන්න නියදී අවකාශය. දෙවෙනි එක කියනවා පුතේ මේකේ මෙස්ම තමයි වෘත්තාකාර පැටියක් සමාන කේන්ද්‍රික ඛණ්ඩ තුනකට වෙන් කරලා රතු නිල් කහ කියලා ආලේප කරලා තියෙනවා. දර්ශකයක් කරකැවීමෙන් පසු එම දර්ශකයේ නවතින ස්ථානයේ වර්ණය සටහන් කිරීම. මේ පාට තුනේ එකක් එන්න ඕනේ. රතු නිල් කහ. ක්‍රිකට් තරගයකදී පන්දුවකට එල්ල කරන ලද පිටිපහරකින් ලැබෙන ලකුණ සටහන් කිරීම. yes. එක හරි නෙමෙයි. එක හරි දෙක හරි තුන වෙන්න පුළුවන්. හතරේ පහරක් ගන්න පුළුවන් නේ. ඊළඟට පහ වෙන්න පුළුවන් මම දන්නේ නැහැ. හය නම් වෙන්න පුළුවන්. පහ වෙන්න බෑ. එහෙනම් අපි හයලා. ඔය වෙනකල් ලියමුනේ ඇති නේද? 10ක් 15ක් ගන්න බෑනේ. හරි. ඊළඟට පුතේ දෙවෙනි ගාන. අපිට කියනවා පහත එක් සිද්ධිය සරල සිද්ධියක්ද සංයුක්ත සිද්ධියක්ද යන තෝරා ලියන්න. ඔයාලා බලන්න ඕනේ ඔය කියන එකේ අවයව එකයිද තියෙන්නේ ඊට වඩා තියෙනවද කියලා. එකක් නම් ඒක අනිවාර්යෙන් සරලයි. බලමු. හරියටම සිද්ධිය කියවන්න ඕනේ. හරි. 1 සිට 4 තෙක් අංක යෙදූ චතුස්තල ධාතු කැටයක් උඩ දැමීමේදී අංක 3 පැත්ත ලැබීම. 3 පැත්ත. ඒතර තුනේව මේක එකයිනේ තියෙන්නේ. ඔය නියදී අවකාශයේ තමයි 1 2 3 4 කියලා ඒවා තියෙන්නේ. 3 කියන ඒවා එකයි තියෙන්නේ. නේද? එක අවයවයයි තියෙන්නේ. මෙයා අනිවාර්යෙන් සරල සිද්ධිය. නියදී අවකාශයකදී මේවා තියෙන්නේ. 1 2 3 4. එතකොට ඔත්තේ සංඛ්‍යාවක් ලැබීමද? ඔත්තේ සංඛ්‍යාව මේක තියෙන 1යි 3යි කියලා දෙකක්. අවයව දෙකක් තියෙනවා. අවයව දෙකක් තියෙනවා කියන්නේ මෙයා සංයුක්ත සිද්ධිය. සංයුක්ත සිද්ධිය. ඊළඟට අනිත් එක. A B C D E නෙපිටේ. ඒක ලැබෙන්න පුළුවන් දේවල් මේ තියෙනවා. A B C D E. C අකුර සහිත කාඩ්පත. C අකුරු සහිත කාඩ්පතක් කියලා මේ සිද්ධිය ලිව්වොත් ඔහොමනේ ලියන්න වෙන්නේ පුතේ. ඒතර එකයි තියෙන්නේ. එන අනිවාර්යෙන් සරල සිද්ධියක්. ඊළඟට කියනවා ස්වරාක්ෂරය. මේකේ ස්වර තියෙනවා අපිට A තියෙනවා E තියෙනවානේ. එතකොට මේ කියන සිද්ධිය ලිව්වොත් A E ඔහොම ලියන්න වෙන්නේ. එතකොට අවයව දෙකක් තියෙනවා. දෙකක් තියෙනවා කියන්නේ සංයුක්ත සිද්ධිය. තුන්වෙනි එකද තුන්වෙනි එකේ කියනවා 1 සිට 8 තෙක් අංක ලියූ
එක සමාන කාඩ්පතටි වේගයකින් අහඹු ලෙස කාඩ්පතක් ගනු ලබයි. ඒ වල අවයව ලියන්න කියනවා. අපි ඒ වල අවයව ලියමු. ඒ කියලා කියන්නේ 4ට වැඩි සංඛ්‍යාවක් තියෙන කාඩ්පත. 4ට වැඩි නම් පුතේ ඉතින් 5යි 6යි 7යි 8යි වෙන්න බෑ වෙන මොකුත් නෑ. ඊළඟට ඒ සිද්ධියේ ඇති සරල සිද්ධි 5ක් ලියන්න. ඉතින් 5ක් නම් ලියන්න හම්බෙන්නේ නෑ. තියෙන ටික ලියමු. 5 ලියුවේ හැටි සරල සිද්ධි ලියන්න පුළුවන් මේ. එක අවයවයේ ගානේ අරගෙන ඉන්නේ 7 8. ඔච්චර ලියන්න. 5 6 7 8. ඊළඟට 1 සිට 10 තෙක් අංක ලියන ලද එක සමාන තුන්ඩු කැබලි 10ක් බෑගයක ඇත. අහඹු ලෙස ඉන් තුන්ඩු කැබැල්ලක් ගැනීමේ පරීක්ෂණයට අදාළ නියදි අවකාශය ලියන්න. ඒකේ ඉඳන් 10 වෙනකන් තියෙන්නේ. හරිම ලේසි ගණන් මේ. ඒකේ ඉඳන් 10 වෙනකන් ලියමු. ඊළඟට අපිට කියනවා සමචතුරාර්ය සංඛ්‍යාවල් ලැබීමේ සිද්ධිය x නම්. x වල අවයව ලියා. සමචතුරාර්ය සංඛ්‍යා කියන්නේ පුතේ වර්ග සංඛ්‍යා. එක් වරක් 1 එන 1, දෙවරක් 2 එන 4, තුන් වරක් 3 එන 9. හතර වරක් 4 එන 16 ගන්න බෑ. මෙතන එහෙම එකක් නෑනේ. ඊළඟට කියනවා nx වලගේ ලියන්න. nx කියලා කියන්නේ මේකේ අවයව 3ක් තියෙනවා. අවයව ගාන තමයි nx කියන්නේ. ඊළඟට තුන්වෙනි කියනවා px හොයන්න. px කියන්නේ පුතේ x වල අවයව ගාන බෙදීම මුළු අවයව ගාන 10න් 3. අභිශූන්‍ය කුලකයේ ලියන්න බැරිද අහනවා. අර මේ අර මෙන්න මේකට පුතේ. හරි අභිශූන්‍ය කුලකයේ ලියන්න බැරිද කියලා. පුතේ අභිශූන්‍ය කුලකයේ ලියන්න එපා. අවයව එකක් තියෙන ඒවා තමයි අපි අර්ථ දක්වන්නේ සරල සිද්ධි කියලා. ඒ නිසා අපි එහෙම තියෙනවා. හරි. හරි ප්‍රශ්න තියෙන ඒවා අහන්න ඕනේ වගේ. ඊළඟට බලමු අපි පස්වෙනි එක. තව ප්‍රශ්නයක් අහනවා පුතේ. ඒකත් බලලා මේ. තුන්වෙනි ගානට හතර එන්නේ නැද්ද? නැද්ද? පුතේ 4ට වැඩි සංඛ්‍යාවක් කියලා කියන්නේ පුතේ. 4ට වැඩි සංඛ්‍යාවක් කිව්වහම 4 ලියන්න බෑ පුතේ. 4ට වැඩි සංඛ්‍යාවක් වුණා 4 කියන එක 4ට සමානයි නේ. එහෙනම් 5 ඉඳන් තමයි ලියන්න ඕනේ පුතේ. හරි. පස්වෙනි එක පුතේ. අපිට කියනවා සරල සම පබළු 5කින් 3ක් නිල් පාට. නියදි අවකාශය ලියන්න ඕනේ. ඔකට දැන් අපිට උන්නම් ඉංග්‍රීසියෙන් ලියන්න පුළුවන්. නැත්නම් මම මෙහෙම ලියන්න. නිල් පාට ඒවා 3ක් නේ පුතේ. නිල් 1, නිල් 2, නිල් 3. ඕම ඕනේ ලියන්න. නිල් පාට ඒවා 3ක් නේ වෙනසක් වෙන ලියන්න ඕනේ. ඊළඟට රතු පාට ඒවා ඉතිරි ඒවා 5ක් තියෙනවා නේ. රතු පාට ඒවා 2ක් තියෙනවා. රතු 1, රතු 2. ඔන්න ඉංග්‍රීසි අකුරු දාලා ලියන්න. කොහොම හරි මේක බැලුවාම තේරෙන්න ලියුණා නම් හරි.
ඊළඟට කියනවා රතු පබළුවක් ලැබීමේ සම්භාවිතාව. රතු ඒවා දෙකක් තියෙනවා නේ. ඔක්කොම පබළු පහක්. ඊළඟට කියනවා නිල් පබළුවක් ලැබීමේ සම්භාවිතාව. නිල් පබළු තුනක් තියෙනවා. ඔක්කොම පබළු පහක් තියෙනවා.